අයිබෝවන් අපේ තුන්වෙනි ශ්‍රේණියේ දුවල පුතාලට පුතේ අද අපි කතා කරන්න යන්නේ සතිය දෙක සඳහා ඔයාලට අපි ලබා දීපු ගණන් ප්‍රශ්න පත්‍රය නැත්නම් ගණන් පාඩම කතා කරමු තමයි අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. එහෙනම් පුතේ ඔයාලට දැන් හැමෝම තියෙන්න ඕනේ තුන්වෙනි ශ්‍රේණියේ ගණිතය සතිය දෙක සංඛ්‍යා දෙක පාඩම් පත්‍රය. තුනේ පන්තියේ සතිය දෙක සංඛ්‍යා දෙක පාඩම් පත්‍රය අතට අරගෙන පහසු විදියකට වාඩි වෙලා පැන්සල සහ මකන කෑල්ල සූදානම් කරගන්න අපි ඉස්කෝලේ විදියට මේ පාඩම අද කරමු. හරි පුතේ. අපි ගිය සතියේත් කෙරුවා සංඛ්‍යා සම්බන්ධවම අභ්‍යාස වගේක් කෙරුවා. මේ සතියේත් අපිට තියෙන්නේ සංඛ්‍යා සම්බන්ධ අභ්‍යාසම තමයි තියෙන්නේ. වෙනස් ආකාරයේ ගැටලු සහ අභ්‍යාස කීපයක්. අපි දැන් පටන් ගමු මේ පාඩම් පත්‍රය කරන්න. මේකේ පුතේ මුලින්ම දීලා තියෙනවා පළවෙනි තරුවෙන් කොටුව තුල දී ඇති ඉලක්කම් වලින් සෑදිය හැකි සංඛ්‍යා තුනක් ලියන්න. කොටුව තුල දී ඇති ඉලක්කම් වලින් සෑදිය හැකි සංඛ්‍යා තුනක්. අපි මේක එක ගාණක් බලමු මොකද්ද කරන්න දෙන්නේ කියලා. පළවෙනි ගාණේ පුතේ මේකේ තියෙනවා අංක 1 කොටුවක් දීලා තියෙනවානේ. හරි. මේ කොටුවේ දීලා තියෙනවා 2 7 8 ඉලක්කම් තුනක් දීලා තියෙනවා. එතකොට පුතේ අපිට කියලා තියෙන්නේ මොකද්ද මේ ඉලක්කම් භාවිතා කරලා සංඛ්‍යා තුනක් හදන්න. ඉලක්කම් තුනේ සංඛ්‍යා තුනක් හදන්න. අපිට පුළුවන් මේකේ ලේසි විදියක් තියෙනවා. අපි මේකේ කුඩාම ඉලක්කම බලන්න ගමු 2. අපි මුලින්ම හදමු 2 මුලට දාලා සංඛ්‍යා හදනවා. 2 මුලට දාලා හැදිය හැකි 2 ඊට පස්සේ 7 8 278 හැදිය හැකි 2 මුලට දාලා. අය අපිට 2 මුලට දාලා හැදිය හැකි 287. ඔන්න අපි 2 මුලට දාලා සංඛ්‍යා දෙකක් හැදුවා. අපිට හදමු බලන්න 7 මුලට දාලා. අපි 2 මුලට දාලා හැදුවා 7 මුලට දාලා හදමු බලන්න. 7 2 8 728 හැදිය හැකි අය අපිට හැදිය හැකි 782. ඔන්න 7 මුලට දාලා හැදුවා. අය අපිට හැදිය හැකි පුතේ 8 මුලට දාලා. මොකද්ද? 872 827. පැහැදිලිද? දැන් පුතේ බලන්න මේ අපි මේ ඉලක්කම් 3 පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් සංඛ්‍යා 6ක්. දැන් ඔයාලා මේකේ තියෙන කීයක් හදන්නද? සංඛ්‍යා 3ක්. එහෙනම් අපිට මේ වගේ සංඛ්‍යා අපිට පුළුවන් 6ක් හදන්න. ඒ 6න් 3ක් තමයි ඔයාලට ලියන්න තියෙන්නේ. හරි. අපි පුතේ බලමු දෙවෙනි අභ්‍යාසය දැන් මේක. අපිට මේ විදිහට ඕනෑතර සංඛ්‍යා හදන්න පුළුවන්. දෙවෙනි එකේ තියෙන්නේ මොකද්ද? දෙවෙනි කොටුවේ 9 3 4. අපි කලින් ගානේ වගේම මේක හදමු 3 මුලට දාලා හදමු මුලින්ම 349 නැත්නම් 394. අපි ඊළඟට හදමු 4 මුලට දාලා 439 493. ඊළඟට හදමු 9 මුලට දාලා 943 934. ඒක පුළුවන් හදන්න පුතේනේ. ඒ කියන්නේ අපිට මේ ඉලක්කම් 3ක් දුන්නාම සංඛ්‍යා 3ක් නෙවෙයි ගොඩක් හදන්න පුළුවන්. ඉතින් ඒවෙන් ඔයාලා කැමති සංඛ්‍යා 3ක් මේ අභ්‍යාසයට දාන්න ඕනේ. දැන් අපි මේකේ ගණන් දෙකක් හැදුවා. තුන්වෙනි ගාන හදන්න දැන් ඔයාලා මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ ගාන අපි බෝඩ් එකේ හදන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලා ඒ ගාන තනියම මේ පාඩම් පත්‍රේ කරන්න ඕනේ. අපි පුතේ දැන් ඊළඟට යමු මේකේ දෙවෙනි තරුව දෙවෙනි අභ්‍යාසයට යමු. මොකක්ද තියෙන්නේ කියලා බලමු. මේක පුතේ දෙවෙනි අභ්‍යාසයේ තියෙනවා වගුවේ මුලින් දී ඇති ඉලක්කම් වලින් සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව හා විශාලම සංඛ්‍යාව ලියන්න. මේක වැරදිමක් වෙලා තියෙනවා.
මුලින්ම තියෙනවා කුඩාම සංඛ්‍යාව, ඊළඟට තියෙනවා විශාලම සංඛ්‍යාව. හරි. දැන් පුතේ ඔයාලගේ මේ වගුවේ පොඩි ගැටලුවක් තියෙනවා මෙන්න මෙතන. උඩ වගුව හදා ගන්න මම මේ කියන විදිහට පළවෙනි තීරුවේ තියෙන්නේ ඉලක්කම්. අපි වගුව හදමු බෝඩ් එකේ මේ විදිහට. මේකේ මුලම තීරුවේ තියෙන්න ඕනේ ඉලක්කම් කියලා. ඉලක්කම් ඊළඟ තීරුවේ අපි දාමු කුඩාම සංඛ්‍යාව. ඊළඟ තීරුවේ අපි දාමු පුතේ විශාලම සංඛ්‍යාව. මේ විදිහට ඔයාලත් හදාගන්න මේක විශාලම සංඛ්‍යාව. හරි. අපි දැන් මේකේ ගණන් එකකින් හදමු. පළවෙනි ගාන පුතේ මේකේ තියෙනවා ඉලක්කම් තුනක් දීලා තියෙන්නේ 3 4 9. 3 4 9. පුතේ මතක තියාගන්න අපි මේ කුඩාම සංඛ්‍යාව හදද්දී මෙතන ඉලක්කම් තුනක් තියෙනවා. මේ ඉලක්කම් තුන අපි පාවිච්චි කරනකොට ස්ථාන තුනකට දාන්න ඕනේ. ඒ ස්ථාන තුන තමයි 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය. අපි ඉස්සෙල්ලා ස්ථාන තුනට පොඩි ලකුණු තුනක් දාගමු. මෙන්න තියෙනවා 100 ස්ථානය, 10 ස්ථානය, 1 ස්ථානය. අපි දැන් මේ ස්ථාන තුනට මේ ඉලක්කම් තුන දාන්න ඕනේ. කුඩාම වටිනාකම අඩුම කුඩාම සංඛ්‍යාවක් හැදෙන ආකාරයට. දැන් පුතේ මේ ස්ථාන තුنين වැඩිම වටිනාකමක් තියෙන ස්ථානය මොකද්ද? 100 ස්ථානය. එහෙනම් අපි මෙතන වටිනාකම අඩුම කරන්න ඕන හින්දා මේ 100 ස්ථානයට දාන්න ඕනේ මෙතනින් තියෙන කුඩාම ඉලක්කම. මෙතන කුඩාම ඉලක්කම මොකද්ද? 3. ඊළඟට කුඩාම ඉලක්කම දාන්න ඕනේ ඊළඟ ස්ථානයට. ඒ කියන්නේ 10 ස්ථානයට. මොකද ඊළඟ කුඩාම එක 4. ඉතුරු වෙන්නේ කීයද? 9. ඒක දානවා ඊළඟ ස්ථානයට. ඒ කියන්නේ අඩුම වටිනාකමක් තියෙන ස්ථානට දානවා ලොකුම ඉලක්කම. අපිට ඒ විදිහට පුළුවන් කුඩාම සංඛ්‍යාවක් හදන්න. එහෙනම් මතක තියාගන්න කුඩාම සංඛ්‍යාවක් හදනකොට අපි ලොකුම ස්ථානයට දාන්න ඕනේ කුඩාම ඉලක්කම. මොකද කරන්නේ? කුඩාම සංඛ්‍යාව හදද්දී ස්ථාන කීපයක් තියෙනවනේ. අපිට තියෙන ස්ථාන 3යි. 100 ස්ථානේ, 10 ස්ථානේ, 1 ස්ථානේ. ඒකේ ලොකුම ස්ථානය තමයි 100 ස්ථානේ. 100 ස්ථානෙට දාන්න ඕනේ කුඩාම ඉලක්කම. පැහැදිලිද? ඒ විදිහට ඊළඟ ස්ථාන වලට ඒ සංඛ්‍යාටි දැම්මහම අපිට කුඩාම සංඛ්‍යාව හදාගන්න පුළුවන්. හරි. අපි දැන් මේක හදුවා කුඩාම සංඛ්‍යාව කීයද? කුඩාම සංඛ්‍යාව 349. විශාලම සංඛ්‍යාව හදන්නෙත් ඒකෙම විරුද්ධාකාරයට. හරි. ඒකෙත් ස්ථාන තුනක් තියෙනවා. 100 ස්ථානේ, 10 ස්ථානේ, 1 ස්ථානේ. දැන් අපි හදන්නේ පුතේ මොකද්ද? විශාලම සංඛ්‍යාව. විශාලම සංඛ්‍යාව හදද්දී අපි විශාලම ස්ථානයට ලොකුම ඉලක්කම දාන්න ඕනේ. විශාලම ස්ථානයට ලොකුම ඉලක්කම දාන්න ඕනේ. මේක විශාලම ස්ථානය තමයි නැත්නම් වටිනාකමේ වැඩිම ස්ථානය තමයි 100 ස්ථානය. 100 ස්ථානයට දාන්න ඕනේ වටිනාකමේ වැඩිම ඉලක්කම. මොකද්ද මේ තුනේ වටිනාකම වැඩිම ඉලක්කම? 9. අපි එතන දාමු 9. ඊළඟට ලොකුම ස්ථානය තමයි 10 ස්ථානය. ඒකට දානවා ඊළඟට ලොකුම ඉලක්කම. කීයද? 4. ඉතුරු වෙන අවසානයේ 3 කුඩාම ඉලක්කම කුඩාම ස්ථානයට. හරි. ඔන්න අපි හැදුවා පුතේ විශාලම සංඛ්‍යාව. දැන් පැහැදිලි ඇති අපි හැදුවේ කොහොමද කියලා. පැහැදිලිද? හරි. අපි යමු දැන් දෙවෙනි ගානට. දෙවෙනි ගානට ඉලක්කම් ටික තමයි 0 1 3. පැහැදිලිද? 0 1 3. අපි මුලින්ම හදන්න ඕනේ කුඩාම සංඛ්‍යාව. ස්ථාන තුන අපි නම් කරගමු. 100 ස්ථානේ, 10 ස්ථානේ, 1 ස්ථානේ. අපි මුලින් කතාවක් කිව්වා මෙහෙම කතාවක්. මොකද්ද?
කුඩාම සංඛ්‍යාව හදද්දී ලොකුම ස්ථානයට දාන්න ඕනේ කුඩාම ඉලක්කම. ලොකුම ස්ථානයට දාන්න ඕනේ කුඩාම ඉලක්කම. දැන් ලොකුම ස්ථානයේ 100. එතෙන් අපි කුඩාම ඉලක්කම දාමු. මොකද්ද මේ ඉලක්කම් තුනෙන් කුඩාම ඉලක්කම? බිඳුව. එහෙනම් අපි මෙතන බිඳුවක් දාමු. පැහැදිලිද? හැබැයි ගැටලුවක් එනවා මෙතනදී. පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද? බිඳුව මුලට දැම්මහම සංඛ්‍යාවක බිඳුවේ වටිනාකමක් නැතුව යනවා. සංඛ්‍යාවක මුලට බිඳුව ආවහම ඒ බිඳුවේ වටිනාකමක් නැතුව යනවා. ඒ නිසා පුතේ මෙන්න මේක විශේෂ අවස්ථාවක්. අපි සංඛ්‍යාවක් මේ ඉලක්කම් තුනම පාවිච්චි කරලා කුඩාම සංඛ්‍යාව හදන්න කියද්දි බිඳුව මුලට දැම්මොත් බිඳුව අහකට යනවා. වටිනාකමක් නැතුව යනවා. ඒ නිසා අපි මෙන්න මේ අවස්ථාවේදී මොකද කරන්නේ? බිඳුව මුලටම යොදන්නේ නැහැ. එහෙනම් අපි මුලට යොදන්නේ ඊළඟට තියෙන කුඩාම ඉලක්කම. මොකක්ද ඊළඟට තියෙන කුඩාම ඉලක්කම? 1. එහෙනම් අපි මෙතනදී මොකද යොදන්නේ? මුලට දාන්නේ 1. ඊළඟට ස්ථානෙට අපි දානවා අපිට දැන් අර කලින් දාන්න බැරි වෙච්ච බිඳුව ඊළඟ ස්ථානයට අපිට දැන් දාන්න පුළුවන්. මෙතෙන්ට බිඳුව ආවට පස්සේ මෙතනදී බිඳුවේ වටිනාකමක් තියෙනවා. පැහැදිලිද? ඊළඟට ඉතුරු වෙන්නේ කීයද? 3. හරි. ඔන්න පුතේ අපි ඉලක්කම් තුනම පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව හැදුවා. කීයද කුඩාම සංඛ්‍යාව? 103. දැන් ඔයාලා බැරි වෙලා හරි මේ බිඳුව මෙතෙන්ට ආවනම් කීයද ලැබෙන සංඛ්‍යාව? 0.1 3යි 13. එතකොට ඒකේ 13 කියන සංඛ්‍යාවේ බිඳුවක් ඇතුළත් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට පාවිච්චිලා තියෙන ඉලක්කම් 2යි. අන්න ඒ නිසා තමයි ඉලක්කම් තුනම පාවිච්චි කරලා කුඩාම සංඛ්‍යාව හදන්න කිව්වහම බිඳුව මුලට දාන්නේ නැති වෙන්න හේතුව. පැහැදිලිනේ? අපි යමු දැන් ඊළඟ එකට. විශාලම සංඛ්‍යාව. මෙන්න ස්ථාන 3. 100 ස්ථානේ, 10 ස්ථානේ, 1 ස්ථානේ. ඒකෙදි අපි ගිනාපු නීතිය මොකද්ද? ලොකුම ස්ථානයට ලොකුම ඉලක්කම දාන්න ඕනේ. මෙන්න ලොකුම ස්ථානයේ 100 ස්ථානේ. ලොකුම ඉලක්කම මොකද්ද? මේකේ 3. ඊළඟට ලොකුම ස්ථානයේට ඊළඟට ලොකුම ඉලක්කම මොකද්ද? 1. අවසාන ඉතුරු වෙන්නේ කුඩාම ස්ථානයේ කුඩාම ඉලක්කම බිඳුව. කීයද? 310. පැහැදිලි ඇති දැන්. අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගානේ තියෙන්නේ මොකද්ද? 7 2 5. 7 2 5. හරි. කුඩාම සංඛ්‍යාව හදන්න තියෙන්නේ. මතකනේ ක්‍රමේ ස්ථාන තුනක් තියෙනවා. 100 ස්ථානේ, 10 ස්ථානේ, 1 ස්ථානේ. හරි. කුඩාම සංඛ්‍යාව හදද්දී ලොකුම ස්ථානයට දාන්නේ කුඩාම ඉලක්කම. ඒ කියන්නේ 100 ස්ථාන දාන්න කුඩාම ඉලක්කම මොකද්ද මේකේ තියෙන? 2. ඊළඟ ස්ථානයට ඊළඟ කුඩාම එක. කීයද? 5. අවසාන ඉතුරු වෙන්නේ 7. ඒ කියන්නේ වටිනාකමින් අඩුම ස්ථානයට ලොකුම ඉලක්කම 7. හරි. අපි දැන් ඊළඟට යමු විශාලම සංඛ්‍යාව හදන්න. ඒකේ ස්ථාන 3ක් තියෙනවා. 100 ස්ථානේ, 10 ස්ථානේ, 1 ස්ථානේ. පැහැදිලිනේ? හරි. ඒකෙදි අපි ගినాපු නීතිය මොකද්ද? ලොකුම ස්ථානයට ලොකුම ඉලක්කම. මොකද්ද මේකේ ලොකුම ඉලක්කම? 7. ඒක දාමු 100 ස්ථානයට. ඊළඟට ලොකුම ස්ථානයේ 10 ස්ථානයේ ඒකට ඊළඟට ලොකුම ඉලක්කම 5. ඉතුරු වෙන්නේ 2. සංඛ්‍යාව 752. දැන් පුතේ මෙන්න මේ විදිහට අපිට හදන්න පුළුවන්. අපි ඉතුරු ගණත් හදමු. 4 වෙනි ගාන. හරි. මොකක්ද ඒකේ ඉලක්කම්? 1.1. මතකයිනේ ක්‍රමය? ස්ථාන 3. 100 ස්ථානේ, 10 ස්ථානේ, 1 ස්ථානේ. කුඩාම සංඛ්‍යාව හදද්දී ලොකුම ස්ථානයට කුඩාම ඉලක්කම. මොකද්ද මේ කුඩාම ඉලක්කම? බිඳුව.
හැබැයි බිඳුව මුලට දාන්න බැරි වෙන්න අපි හිතුව කලින් කිව්වා. එහෙනම් මොකද්ද ඊළඟට එන කුඩාම ඉලක්කම 1. පැහැදිලිද? හරි. දැන් අර ඉතුරු වෙච්ච බිඳුව අපිට ඊළඟ ස්ථානයේ යොදන්න පුළුවන්. එතකොට බිඳුවේ වටිනාකමක් එනවා. දැම්මා. ඊළඟට මෙතෙන් ස්ථානයේ ඉතුරු ඉලක්කම මොකද්ද? ඒත් 1. හරි. එහෙනම් 1.1 කියන ඉලක්කම් තුනම පාවිච්චි කරලා හදන්න පුළුවන්. කුඩාම සංඛ්‍යාව වෙන්නේ කීයද? 101. 101. අපි දැන් හදමු ඊළඟට ඒ ඉලක්ක තුන පාවිච්චි කරලා විශාලම සංඛ්‍යාව. අපි ස්ථාන තුන නම් කරගමු. 100 ස්ථානයේ 10 ස්ථානයේ 1 ස්ථානයේ. විශාලම සංඛ්‍යාව හදද්දී ලොකුම ස්ථානයට ලොකුම ඉලක්කම. මොකද්ද මේ තුනේ ලොකුම ඉලක්කම? 1. එහෙනම් මෙතෙන්ට 1 දැම්මා. ඊළඟ ලොකුම ස්ථානෙට ඊළඟ ලොකුම ඉලක්කම. ඒ තියෙන්නේ 1. කුඩාම ස්ථානයට කුඩාම ඉලක්කම. කීයද? 0. හරි. මෙන්න මේ ආකාරයකට අපිට මේවා ඉගෙන ගන්න පුළුවන්. කුඩාම සංඛ්‍යා හා විශාලම සංඛ්‍යා හදන්නේ මෙන්න මේ ආකාරයට. ඉලක්කම් සියල්ල පාවිච්චි කරලා. මම හිතන්නේ දැන් ඒක ඔයාලට පැහැදිලි වෙන්න ඇති. අපි යමු දැන් ඊළඟ අභ්‍යාසයට. හරි. අපි දැන් බලමු මොකද්ද මේකේ තියෙන්නේ. දී ඇති සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව ලියන්න. මේකද ගණන් තියෙනවා 10ක් 8ක් තියෙනවා. අපි 8න් 8ම හදන්නේ 8න් 4ක් හදමු. ඉතුරු 4 ඔයාලා පළවෙනි 4 අවබෝධ කරගෙන දෙවෙනි 4 හදන්න ඕනේ. පළවෙනි ගාන මේකේ තියෙන පුතේ මොකද්ද? පෙර සංඛ්‍යාව ලියන්න. හිස්තැන තියෙන මුලින් පෙර සමාවක් දාලා 276. ඊළඟ සංඛ්‍යාව දීලා තියෙනවා. ඒකට පෙර සංඛ්‍යාව ලියන්න ඕන. පුතේ පෙර සංඛ්‍යාව කියන්නේ මේ දීලා තියෙන සංඛ්‍යාවට එකක් අඩු සංඛ්‍යාව. ඒ කියන්නේ 276න් එකක් අඩු වුණාම ඒ එන සංඛ්‍යාව තමයි පෙර සංඛ්‍යාව කියන්නේ. අපිට දැන් මේක බැලුමට පුළුවන් 276ට එකක් අඩුයි කියන්නේ 275. එහෙනම් මෙතන එන්නේ කීයද? 275. පෙර සංඛ්‍යාව අපි ලිව්වා. මේක පුතේ හොයාගන්න චුට්ටක් අමාරු ගතියක් තියෙන දරුවෝ ඉන්නවනම් ඒකට පොඩි ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමයට බලමු දැන්. හරි. ඒ කියන්නේ පුතේ අපි දැන් කිව්වානේ මේ දීලා තියෙන සංඛ්‍යාවට එකක් අඩු සංඛ්‍යාව තමයි පෙර සංඛ්‍යාව කියන්නේ. එකක් අඩු නම් මේකෙන් එකක් අඩු කරලා බලන්න. අපි එකක් අඩු කරලා බලමු. 6න් එකක් 5යි. මෙතන ඉතුරු 7යි. දෙකෙන් බිඳුවකුත් 2යි. කීයද උත්තරේ? 275යි. අන්න පෙර සංඛ්‍යාව කියන්නේ මේ දීලා තියෙන සංඛ්‍යාවට වඩා එකක් අඩු සංඛ්‍යාව. අපිට මේක බැලුමට කියන්න පුළුවන්. හදාගන්න අමාරු නම් මේ වගේ එකක් අඩු කරලා බලන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි උත්තරේ ලියමු. 275. හරි. අපි තව ගණන් තුනක් බලමු. දෙවෙනි ගාන මෙතන කියලා තියෙන්නේ 340. පෙර සංඛ්‍යාව කියන්නේ 340ට වැඩිය එකක් අඩු සංඛ්‍යාව. 40ට වැඩිය එකක් අඩු කීයද? 39. එහෙනම් උත්තරේ කීයද? 339. හදාගන්න අමාරු නම් මොකද්ද ක්‍රමේ? 340න් එකක් අඩු කරලා බලන්න. ඒන උත්තරේ තමයි පෙර සංඛ්‍යාව කියන්නේ. තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තියෙන්නේ 700. 700. ඒකට වැඩිය එකක් අඩු සංඛ්‍යාව තමයි පෙර සංඛ්‍යාව කියන්නේ. දැන් පුතේ මෙන්න මේ බිංදු ගොඩක් තියෙන ගණන් වලදී තමයි අපිට පෙර සංඛ්‍යාව හෝ පස් සංඛ්‍යාව වරදින්නේ. ඇයි හේතුව? දැන් මේ කලින් සංඛ්‍යාවවලදී වෙනස් වෙන්නේ අවසාන ඉලක්කම විතරයි. හැබැයි බිංදු ගොඩක් තියෙනකොට මේ 700 කියන ඉලක්කම් තුන 7 බිංදුව කියන ඔක්කොම ඉලක්කම් ටික වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට 700ට පෙර සංඛ්‍යාව 600
699. මොකද්ද පෙර සංඛ්‍යාව? 699. දැක්කද මෙතන? 7යි 0යි 0යි මෙතන තියෙනවා. පෙර සංඛ්‍යාව ලියද්දී ඉලක්කම් තුනම වෙනස් වෙනවා. 6යි 9යි 9යි. අන්න ওই තැන් වලදී අපිට වැරදීමක් වෙන්න පුළුවන්. ඒ වෙන නිසා අපිට අමාරු නම් විතරක් අපි අර කිව්ව ලේසි ක්‍රමය පාවිච්චි කරලා බලන්න පුළුවන්. මොකක්ද ඒ ක්‍රමය? දීපු සංඛ්‍යාවෙන් එකක් අඩු කරන එක. අපි අඩු කරලා බලමු නිකන්. මෙතනින් බිංදු එකක් බෑ. මෙතනින් එක ගත්තා. 10 එකක් 9යි. දැන් මෙතන තියෙන කීයද? 9යි. 9යි. එකක් මෙහාට ගත්තනේ. එහෙනම් මෙතනින් තියෙන දැන් 7 එකක් ගියාම 6යි. උත්තරේ කීයද? 699. අන්න ඒ විදිහට අපිට පෙර සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. හරි. හතරවෙනි ගානේ මේකේ තියෙන්නේ කීයද? 984. 984. 84ට කලින් එන්නේ කීයද? 83. එහෙනම් උත්තරය 983. මෙන්න මේ විදිහට පිටේ අපිට පෙර සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. මහා අමාරු දෙයක් නෙවෙයි. අමාරු වගේ හිතෙනවා නම් අර වගේ එකක් අඩු කරලා බලන්නත් ගැටලුවක් නැහැ. අපි බලමු දැන් ඊළඟ ගණන් හතර ඔයාලා හදන්න ඕනේ. අපි බලමු දැන් මේකේ ඊළඟ අභ්‍යාසය දී ඇති සංඛ්‍යාවට පසු සංඛ්‍යාව ලියන්න. ඉස්සෙල්ලා ලිව්වේ පෙර සංඛ්‍යාව. ඒකේ විරුද්ධ එක මොකද්ද? පසු සංඛ්‍යාව. එහෙනම් දැන් අපිට තියෙන්නේ අර කලින් කියපු එකේ විරුද්ධ පැත්තම දැන් කරන්න තියෙන්නේ. අපි ඒක කරන් බලන්න දැන්. පසු සංඛ්‍යාව ලියන්න. මේක දීලා තියෙන පළවෙනි ගාන 983. 83ට පස්සේ දෙන්නේ කීයද? 84. ඊළඟ සංඛ්‍යාව ලියන්න තියෙන්නේ 984. පැහැදිලිද? දැන් පුතේ මේකෙදි අපි කලින් ලිව්වනේ පෙර සංඛ්‍යාව. පෙර සංඛ්‍යාව හොයාගන්න අමාරු නම් මොකද්ද කරුවේ? එකක් අඩු කෙරුවා. දැන් මේකේ තියෙන එක විරුද්ධ එකනේ පස් සංඛ්‍යාව. එහෙනම් මේකෙදි කරන්නේ දීලා තියෙන සංඛ්‍යාව 983 ඒකට වැඩි එකක් වැඩි සංඛ්‍යාව තමයි මොකද්ද? පසු සංඛ්‍යාව කියන්නේ. අපිට මේක හොයාගන්න ලේසි, හොයාගන්න අමාරුයි වගේ හිතෙනවා නම් මොකද කරන්නේ? මෙන්න මේක තමයි දීලා තියෙන්නේ ඒකට එකක් එකතු කරනවා. 3යි 1යි 4යි මෙතන 8යි 9යි. මේන උත්තරේ මේ තියෙන්නේ. අපිට එහෙම හොයාගන්නත් පුළුවන්. එහෙම හොයාගන්නේ අපිට උත්තරේ හොයාගන්න අමාරු නම් පමණයි. හරි. අපි බලමු දැන් දෙවෙනි ගාන 420. 420. පස් සංඛ්‍යාව කියන්නේ අපි කිව්වා මේකට වැඩි එකක් වැඩි. එහෙනම් 420ට එකක් එකතු වෙරුවාම 421යි. අපි දැන් හදමු තුන්වෙනි ගාන 532. 532. ඊළඟ සංඛ්‍යාව එකක් වැඩි 533. ඊළඟ මේකේ තියෙන 995. 995. පස් සංඛ්‍යාව කියන ඊළඟ සංඛ්‍යාව එකක් වැඩි සංඛ්‍යාව 95ට පස්සේ 96. 996. අපිට මේ විදිහට ඒක කරගන්න පුළුවන්. මේක එක අමාරු ගානක් තියෙනවා. අමාරු නෑ ඒක. අපි ඒකත් පුතේ පොඩ්ඩක් හදලා බලමු. ඔයාලා බලන්න මේකේ 8 වෙනි ගාන. 8 වෙනි ගාන මේකේ තියෙන කීයද? 999. මෙන්න මේ වගේ ස්ථානවලදී අපිට වර්ධීමේ හැකියාව චුට්ටක් තියෙනවා. දැන් පුතේ අපිට මේක ඊළඟට මතක් වෙන්නේ නැත්තම් දැන් ඔයාලා දන්නවා. හැබැයි අමාරු නම් විතරක් අපි මොකද්ද කරන ක්‍රමය? පසු සංඛ්‍යාව හොයන්නේ මේ දීලා තියෙන සංඛ්‍යාවට එකක් එකතු කිරීමෙන්. අපි එහෙනම් මේකට එකක් එකතු කරලා බලමු. 9 1යි 10 බින්දු දැම්මා. ඉතුරු එකක්. 1යි 9යි 10 බින්දු දැම්මා. ඉතුරු එකක්. 1යි 9යි 10යි. කීයද උත්තරේ එන්නේ? 1000යි. එහෙනම් 999ට පසු සංඛ්‍යාව කීයද? 1000යි. අපිට මේ විදිහට මේ ගණන් ටික හදන්න පුළුවන්. හරි පුතේ. අපි එහෙනම් දැන් මේකේ මුලපැත්ත අපි දැන් කරලා ඉවරයි. මේක ඉතුරු ගණන් ටික ඔයාලා තනියම කරන්න ඕනේ.
අපි යමු ඊළඟ පැත්තට. වගුව සම්පූර්ණ කරන්න. වගුව සම්පූර්ණ කරන්න. අපි වගුවේ එක වගුවක් මේක කරලා බලන්න. අපි වගුව අඳින් බලන්න දැන් මේකේ. මොකද වගුවේ තියෙන්නේ? මෙහෙම තියෙන්නේ. වගුවේ මෙතන තියෙනවා තීරු 3ක්. කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. මෙතන තියෙනවා මොකක්ද තියෙන්නේ? මෙම සංඛ්‍යාවල පහෙන් නිරූපණය වන අගය ලියන්න. කොහෙද ලියන්නේ? තීත්තිරි මතනේ. අගය ලියන්න. හරි. අපි ලියමු සංඛ්‍යා තුන මේකේ තියෙනවා දීලා 275 450 561. අපි දැන් පුතේ මේකට උත්තර ලියමු බලන්න. අපි ඉස්සෙල්ලා මේක කියලා තේරුම් ගන්න ඕනේ. මෙම සංඛ්‍යාවල ඒ කියන්නේ මෙන්න මේ සංඛ්‍යා තුනේ පහෙන් නිරූපණය වන අගය ලියන්න. දැන් පුතේ බලන්න මේකේ 275 පහ තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් මෙන්න මේ පහෙන් නිරූපණය වන අගය. දැන් මේ පහ තියෙන්නේ පුතේ මොන ස්ථානයේද? එක ස්ථානයේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ එකේව. එකේව මෙතන කීයක් තියෙනවද? පහක් තියෙනවා. එහෙනම් මෙතන නිරූපණය වෙන අගය තමයි එකේව පහක් කියන්නේ 5යි. එහෙනම් මෙතන නිරූපණය වෙන අගය 5යි. උත්තරය 5යි. දෙවෙනි එකේදී පහෙන් නිරූපණය වෙන අගයනේ. දෙවෙනි එකේ පහේ තියෙන මේ පහ තියෙන මේ මෙතන. එතන පුතේ පහ තියෙන්නේ 10 ස්ථානයේ. ඒ කියන්නේ 10 ගොඩවල්. මෙතන 10 ගොඩවල් කීයක් තියෙනවද? 5ක්. 10ව 5ක් කීයද? 50යි. එහෙනම් මෙතන පහෙන් නිරූපණය වෙන අගය 50යි. පැහැදිලිද? ඊළඟ එක මෙන්න මෙතන. ඒකේ පහ තියෙන්නේ මෙන්න මේ ස්ථානේ. 100 ස්ථානේ. එතකොට පුතේ මෙතන පහේ තියෙන්නේ 100 ස්ථානේ. මෙතන තියෙන්නේ 100ව 5ක්. 100 ගොඩවල් 5ක්. 100ව 5ක් කීයද? 500යි. එහෙනම් මෙතන පහෙන් නිරූපණය වෙන අගය 500යි. පැහැදිලිද? හරි. මෙන්න මේ වගේ පුතේ අපිට ඊළඟ අභ්‍යාසත් කරන්න පුළුවන්. අපි තව මේකේ එක ගානක් හදමු, ඊළඟ ගානක් හදමු. එතකොට තව ටිකක් හොඳට පැහැදිලි වෙයි. හරි. මේක ඊළඟ එකේ තියෙන්නේ අංක 2 දෙවෙනි ගාන. මෙම සංඛ්‍යාවල දෙකෙන් නිරූපණය වන අගය ලියන්න. දෙකෙන් නිරූපණය වන අගය. එහෙනම් මෙතන දාමු 2. පළවෙනි ඉලක්ක සංඛ්‍යාව 920. දෙවෙනි එක 245. ඊළඟ එක 762. අපි දැන් ගාන හදමුවට කලින් වගේ. දැන් මේකේ පුතේ නිරූපණය වෙන්නේ දෙකෙන් නිරූපණය වන අගය. පළවෙනි සංඛ්‍යාව කියන්නේ 920. කොහෙද මේක දෙක තියෙන්නේ? මේ මෙතන. මොන ස්ථානයේද? 10 ස්ථානයේ. ඒ කියන්නේ 10ව. 10ව කීයක් තියෙනවද? දෙකක්. 10ව දෙකක් කීයද? 20යි. එහෙනම් මේකේ දෙකෙන් නිරූපණය වන අගය 20යි. දෙවෙනි සංඛ්‍යාව 245. කොහෙද මේක දෙක තියෙන්නේ? මෙන්න මෙතන. 100 ස්ථානයේ. එතකොට මෙතන තියෙන 100 ගොඩවල්. 100ව කීයක් තියෙනවද? දෙකක්. 100ව දෙකක් 200යි. එහෙනම් මෙතන දෙකේ නිරූපණය වන අගය 200යි. හරි. තුන්වෙනි සංඛ්‍යාව. දෙකේ නිරූපණය වන අගය මෙන්න තියෙනවා 2. කොහෙද ඒක තියෙන්නේ?
එක ස්ථානයේ. ඒ කියන්නේ එක ඒවා, එකේ ගොඩවල්. එක ඒවා කීයක් තියෙනවද? දෙකක්. එක ඒවා දෙකක් දෙකයි. එහෙනම් මෙතන දෙකේ නිරූපණය වෙනාගේ දෙකමයි. හරි. දැන් අපි පුතේ ඒකේ ගණන් දෙයක් හදුවා. දැන් පැහැදිලිව තියෙයි මේක කරන විදිය. ඒ විදිහට බලලා මේකේ 3 සහ 4 ගණන් දෙක තනිවම කරන්න ඕනේ. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ අපි ඊළඟට යමු මේකේ ඊළඟ අභ්‍යාසයට මොකද්ද කරන්න කියලා අපි බලමු මේකද. හරි පුතේ. ඒකේ තියෙන්නේ මොකද්ද? අදාළ ඉලක්කම රවුම් කරන්න. අදාළ ඉලක්කම රවුම් කරන්න. අපි ඒකෙත් ගණන් කීපයක් හදමු බලන්න. හරි. පළවෙනි එක. ඒකේ දීලා තියෙන සංඛ්‍යාව කීයද? 346. හරි. මේකේ තියෙන්නේ මොකද්ද? අදාළ ඉලක්කම රවුම් කරන්න. මේක පුතේ අපිට කියලා තියෙන මුලින් සියය ස්ථානයේ ඉලක්කම. අන්න මොකද්ද අදාළ ඉලක්කම? සියය ස්ථානයේ ඉලක්කම. එහෙනම් මේකේ සියය ස්ථාන ඉලක්කම මොකද්ද? 3. අන්න ඒ ඉලක්කම මොනවා කරන්නද? රවුම් කරන්න තියෙන්නේ. දෙවෙනි ගාන. දීලා තියෙන සංඛ්‍යාව 901. මේකේ මොකද්ද රවුම් කරන්න තියෙන්නේ? 10 ස්ථානයේ ඉලක්කම. මොකද්ද මේකේ 10 ස්ථානයේ තියෙන තැන? මෙන්න මෙතන. ඒ ඉලක්කම රවුම් කරන්න. මොන රවුම් කෙරුවා? පැහැදිලි නේද පුතේ අභ්‍යාසය කරන විදිය? අන්න ඒ විදියට ඉතුරු ගණන් දෙකත් ඔයාලට දැන් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ තරුව ඊළඟ අභ්‍යාසයේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟ අභ්‍යාසයේ පුතේ මේකේ තියෙන්නේ මුලින් දී ඇති අගය දැක්වෙන ඉලක්කම යටින් ඉලක්ක අඳින්න. අපි එකේ ගණන් දෙකක් හදමු. පළවෙනි ගාන. මම පුතේ මේකේ ගණන් දෙකම එකපාර බෝඩ් එකේ ලියනවා. පළවෙනි ගාන මුලින් දී ඇති සංඛ්‍යාව තමයි 500. ඊට පස්සේ මේකේ තියෙනවා සංඛ්‍යා තුනක් දීලා 359 275 541. අපි මේ ගාන හදලෙමු කියලා. මොකක්ද උඩින් කියලා තියෙන උපදේශය? මුලින් දී ඇති අගය දැක්වෙන ඉලක්කම යටින් ඉලක්ක අඳින්න. මෙන්න තියෙනවා මුලින් දී ඇති මොකද්ද? අගය. කීයද අගය? 500යි. එහෙනම් මේ සංඛ්‍යා තුනෙන් පහේ ඉලක්කමෙන් 500ක් නිරූපණය වන්නේ කුමන සංඛ්‍යාවේද? මෙන්න පළවෙනි එකේ පහේ ඉලක්කම. මොකද්ද නිරූපණය වෙන්නේ? ඒක තියෙන්නේ 10 ස්ථානයේ 10ව 5ක් 50යි. එහෙනම් මෙතන පහේ නිරූපණය වෙන්නේ 50යි. මේ දෙවෙනි සංඛ්‍යාව මෙන්න පහේ ඉලක්කම එක ස්ථානයේ තියෙන්නේ එකේව 5ක්. එහෙනම් මේකේ පහේ නිරූපණය වෙන්නේ 5යි. මෙන්න තුන්වෙනි සංඛ්‍යාව මෙන්න තියෙන පහේ ඉලක්කම 100 ස්ථානයේ තියෙන්නේ 100ව 5ක් තියෙනවා 100ව 5ක් 500යි. ඒකේ පහේ නිරූපණය වෙන්නේ කීයද? 500යි. එහෙනම් පුතේ මෙන්න මේ කියන 500 නිරූපණය වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාවේ. අපි ඒක යටින් ගහනවා මොකද්ද? ඉරක් ගහනවා. පැහැදිලිද? හරි. අපි මේ විදිහට තව ගානක් දැන් බලමු. දෙවෙනි ගාන. මුලින් දී ඇති අගය කීයද ඒකේ? 70. 70. සංඛ්‍යා තුන ලියමු. 729 කමාවක් 279 කමාවක් 247. දැන් පුතේ අපි හොයන්න මේ තුනෙන් 70 නිරූපණය වෙන්නේ කුමන සංඛ්‍යාවේද කියලා. 70 කියන්නේ 7. එහෙනම් මේකේ මෙන්න තියෙනවා 7. මෙතන 7 තියෙන්නේ 100 ස්ථානයේ. 100ව 7ක් 700යි. එහෙනම් මෙතන 7 නිරූපණය වෙන්නේ 700යි. මෙතන 279. මෙන්න තියෙනවා 7. 10 ස්ථානයේ තියෙන්නේ. ඒ කියන්නේ 10 ඒවා.
10ව 7ක් කීයද? 70යි. ඔන්න මේකේ තමයි 7 ඉලක්කමෙන් 70ක් නිරූපණය වෙන්නේ. අපෙන් අහන්නේ 70ක් නිරූපණය වෙන්නේ කොහෙද කියලානේ? ඒ මෙන්න මේ සංඛ්‍යාවෙන්. එහෙනම් මේ සංඛ්‍යාව යටි මොකද කරන්නේ? ගානවා ඉරක්. අපිට ඕන නම් මේකෙත් බලන්න පුළුවන්. මේකේ 7 නිරූපණය වෙන්නේ 7යි. 70 නෙවෙයි. එහෙනම් පිළිතුර තමයි 279. මම හිතන්නේ පුතේ දැන් ඔයාලට මේ අපි ගණන් දෙකක් හැදුවා. මේ ආකාරයෙන්ම තව ගණන් දෙකක් හදන්න තියෙනවා. ඒ දෙක ඔයාලා තනියම හදන්න ඕනේ. මේ හදපු ගණන් දෙකෙන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ගණන් ක්‍රමය හදන්නේ කොහොමද කියලා. අපි බලමු ඊළඟට අවසාන අභ්‍යාසය මේකේ තියෙනවා. විහිදුවා ලියන්න. විහිදුවා ලියන්න. අපි ඒ ටික දැන් කරමු. හරි. අපිට ලිය මේකේ පළවෙනි ගාන 234 1 234 සමාන ලකුණක් දාලා මේක තියෙනවා මොකද්ද? 30 තිරි දීලා තිනවා. එකතු කිරීම දීලා තියෙනවා. 30 තිරි පෙළියක් එකතු කිරීම ද්විතීය පෙළිය. දැන් පුතේ මේක ලියන්නේ අපි අර ස්ථාන අනුපිළිවෙලට. මුලින්ම තියෙන 100 ස්ථානයේ ඊළඟට 10 ස්ථානයේ 1 ස්ථානයේ. එහෙනම් මෙතන 100 ස්ථානයේ 10 ස්ථානයේ 1 ස්ථානයේ. අපි මුලින්ම 100 ස්ථානයේ ලියමු. මෙන්න 100 ස්ථාන ඉලක්කම 2 100ව දෙකක් කීයද? 200යි. එහෙනම් මෙතනනේ කීයද? 200යි. ඊළඟට එන්න ඕනේ 10 ස්ථානේ. 10 ස්ථාන ඉලක්කම 3යි. ඒ කියන්නේ 10ව 3ක් 30යි. 30යි. එක ස්ථානේ එකේව 4ක් 4යි. එච්චරයි. ඔන්න අපි විහිදුවා ලිව්වා. දෙවෙනි ගානුත් හදමු අපි දැන් බලන්න. කී සංඛ්‍යාව 987. මොකද මේ කරන්න තියෙන්නේ? විහිදුවා ලියන්න. අපි අර තිටි දාමු. 100 ස්ථානේ 10 ස්ථානේ 1 ස්ථානේ. 100 ස්ථානේ ඉලක්කම 9. 100ව 9ක් 900යි. 10 ස්ථානේ 10 ස්ථාන ඉලක්කම 8. 10ව 8ක් 80යි. 1 ස්ථානේ 1 ස්ථාන ඉලක්කම 7. එකේව 7ක් 7යි. ඊළඟ ගන්න පොඩ්ඩක් විශේෂයෙන් බලා ගන්න. ඒකේ බිඳුවක් තියෙනවා. ඔන්න බිඳුව යොදන අවස්ථාවේ පොඩ්ඩක් වෙනසක් වෙනවා. බලමු මොකද්ද කියලා. තුන්වෙනි ගාන. මොකක්ද තුන්වෙනි ගාන? 904. 904. මේකත් අපි විහිදුවා ලියන්න තියෙන්නේ. 100 ස්ථානයේ 10 ස්ථානයේ 1 ස්ථානයේ. අපි ලියමු දැන් බලන්න මේක. මුලින්ම 100 ස්ථානයේ මෙන්න 100 ස්ථාන ඉලක්කම 9. 100ව 9ක් 900යි. මෙතන බිඳුව තියෙනවා. ඒක කියන්නේ 10 ස්ථානේ. 10 ස්ථාන ඉලක්කම බිඳුව. ඒ කියන්නේ 10ව බිඳුවක් බිඳුවයි. සමහර අය දැන් පුතේ මේ 10 ස්ථානයේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවන්නේ. සමහර අය මෙතෙන්ට බිඳුව ආවහමත් 10 ස්ථාන නිසා බිඳු දෙකක් දාන වෙලාවල් තියෙනවා. ඒක වැරදි. ඒ ක්‍රමේ වැරදි. අපි බිඳු යොදන අවස්ථාවක් ආවොත් එක බිඳුවයි. මොකද මේ බිඳු දෙකක් දැම්මා කියලා වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. බිඳු දෙකක් දැම්මත් බිඳුවයි, එක බිඳුවක් දැම්මත් බිඳුවයි. ඒ නිසා බිඳු පොලිමක් දාන්නේ තේරුමක් නැහැ. එක බිඳුවක් දැම්මම ප්‍රමාණවත්. සමහර අවස්ථාවල බිඳු දෙකක් දැම්මොත් ඒ ගාන වැරදි දාන අවස්ථා තියෙනවා. ඒ නිසා එක බිඳුවක් ඒකට සෑහෙනවා. ඊළඟට එක ස්ථානයේ ඉලක්කම 4, එකේව 4ක් 4යි. මම හිතන්නේ දැන් පුතේ ගණන් තුනක් හැදුවාම පැහැදිලි ඇති. අපි අර බිඳුවක් යොදන අවස්ථාවත් ඒක ඉගෙන ගත්තා. මේ බිඳුව අපි 100 ස්ථානට ආවත් එහෙමයි. බිඳු තුනක් දාන්නේ 100 ස්ථානට ආවත් අපි දාන්නේ එක බිඳුවක් පමණයි. තව ගණන් මේකේ දෙකක් තියෙනවා පුතේ. ඒ ගණන් දෙක ඔයාලා තනියම හදන්න ඕනේ. හරි. එහෙනම් පුතේ අපි අපේ දෙවෙනි සතියේ සංඛ්‍යා දෙක ගණන් පත්‍රයත් අපි මෙතනින් ඉවර කරනවා. දැන් ඔයාලා විශේෂ දෙයක් මතක තියාගන්න ඕනේ. මේ ගණන් පත්‍රය ඉවර කරලා නැවත මට මේක බලන්න දෙන්න ඕනේ මේ සතියේ සෙනසුරාදා වෙනකොට. ඒ දෙනකොට මේකේ එකම එක හිස් තැනක්වත් තියෙන්න
බෑ. සියලු ගණන් සම්පූර්ණ කරන්න ඕනේ. වැරදියට නෙමෙයි නිවැරදිව. ඒ වගේම මේ දෙන ප්‍රශ්න පත්‍රය ඊටාම පැහැදිලිව ලස්සනට පිරිසිදුව තියෙන්නත් ඕනේ. පිරිසිදු වැඩ කරනත් අපි ඉගෙන ගන්න ඕනේ. ඉලක්කම් පැහැදිලි වෙන්න ඕනේ. තමන් ලියපු සෑම ගානක්ම නැවත බලන්න ඕනේ ලිව්වා හරිද කියලා. ඒ සියලුම දේවල් සම්පූර්ණ කරලා මට මේ සතියේ සෙනසුරාදා වෙනකොට මේක බලන්න දෙන්න. මම බලලා ඉවරලා නිවැරදි කිරීම තියෙනවා නම් කරලා නැවත ඔයාලට මේක ඊළඟ දවසේ බාර දෙනවා. එහෙනම් පුතේ අපි දෙවෙනි සතියේ අද අපේ ගණන් පත්‍රය මේ නිවර කරමු. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.